नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ප්‍රශ්න රාශියකුත් ඒවට උත්තර දෙන්නද සතිපට්ඨානේ කමඨහන් කීපෙකුත් ඈ පින්වත් ස්වාමීන් වහන්සේ විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගේ අභිධර්ම විභංගේ සම්ප්‍රයුක්ත චතුක්කම් හේතු චතුක්කම් පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන සේක්වා. ඇත්තටම එකදී න්‍යාය හතරක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන්, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන්, ප්‍රත්‍ය අර්ථයෙන්. මතක මෙන්න මේ ධර්මතා හතර අවිද්‍යා සංඛාර සංඛාර පත්‍ය විඥාන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය චට්ඨායතන චට්ඨායතන පත්‍ය පස්ස කියන පර්යායකුත් සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම පත්‍ය චට්ඨායතන චට්ඨායතන පත්‍ය පස්ස සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං චට්ඨායතන පත්‍ය පස්ස සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං චට්ඨායතන පත්‍ය පස්ස කියන ධර්මතා හතරකුත් තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම මේ මගේ තාම පරේෂණ මට්ටමේ තියෙන්නේ. නමුත් දැන් අටුවාවක වගේ ගත්තාම අටුවාවෙන් විස්තර කරනවා. දැන් හතරක් තියෙනවා. චට්ඨායතන පච්චය පස්ස, නාම පච්චය පස්ස, නාම රූප පච්චය පස්ස, සලආයතන පච්චය පස්ස. සලආයතන පච්චය චට්ඨායතන චට්ඨායතන පච්චය පස්ස කියන හතරෙදී අටුවාවකටත් පිරිසිදු අර්ථයක් නැහැ. අටුවාවකත් අනියම අර්ථයෙන් තියෙනවා. මේක රූප භව වශයෙන් හෝ වෙන්න පුළුවන්. කාම භව වශයෙන්, රූප භව වශයෙන්, අරූප භව වශයෙන් වෙන්න පුළුවන් මේ හතර. එහෙම නැත්නම් ගබ්බසීයක අවස්ථාව හෝ ආයතන මොහු කරා ගියාම හෝ ආයතන පරිහරණය කරන අවස්ථාව කියන මේ තුන් අවස්ථාව හෝ වෙන්න පුළුවන් කියන අදහසකින් තමයි අටුවාවකත් අනියම අර්ථයෙන් තමයි තියෙන්නේ. ඒකට අටුවාවකවත් පිරිසුදු උත්තරයක් නැහැ. නමුත් මට හිතුනේ ඒ කාරණා දෙකම හම්බ වෙන්නේ නැහැ කියලා අපි නිකමට කියමු. අකුසල සිතක් වගේ ගත්තාම අකුසල සිතට හේතු ප්‍රත්‍යයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය අර්ථයෙන් ප්‍රත්‍යාර්ථයෙන් කියන මේ කාරණා හතරම
චට්ඨායතන පච්චය පස්ස නාම පච්චය පස්ස නාම රූප පච්චය පස්ස සලආයතන පච්චය පස්ස කියන පරයය හතරෙන්ම පෙන්නනවා. එක අකුසල සිතක් ගත්තාම රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා කියලා ඒ ඕනම අවස්ථාවක මේ න්‍යාය හතරේ මේ ප්‍රත්‍ය හතර යෙදිලා හම්බ වෙන්න පුළුවන් කියනවා. එතකොට ගබ්බසීයක අවස්ථාව වගේ ගන්න බෑ රූපාරම්මණං සද්ධාරම්මණං ගන්ධාරම්මණං රසාරම්මණං කියන ඔක්කොම ටික හම්බ වෙන්නේ නැහැ. නාමපච්චය පස්ස කියන පරයය රූප භව වශයෙන් අරූප භව වශයෙන් හම්බ වෙන්නේ නැහැ. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියන ආයතන හයෙන්ම හම්බ වෙන්නේ නැහැ. ඊගාවට අකුසල් සිතක් රූප භවයේ හෝ අරූප භවයේ යෙදෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාවන් මත ඇත්තටම තාම මම ඒක ගොඩාක් හිතන පැත්තක්. නමුත් මට එක පැත්තක් හිතෙනවා මම නිකන් අදහසක් විතරක් කියන්නම්. තාම එහෙම ගන්න එපා. මේක කර්ම භව මට්ටමින් පෙන්වන්නේ මුලින් චට්ඨායතන පච්චය පස්ස කියනකොට චේතනා මට්ටමත් නාම පච්චය පස්ස කියනකොට මනෝ කර්ම මට්ටමත් නාම රූප පච්චය පස්ස කියනකොට වචී කර්මයට නැගෙන අවස්ථාවත් සලආයතන පච්චය චට්ඨායතන පච්චය කියනකොට හිතින් හිතලා කයෙන් කරන කය දක්වා දීර්ඝ වෙච්ච මට්ටමත් කියන කාරණා. මොකද අකුසල කර්ම සිත්වලයි පෙන්වන්නේ. කර්ම සිත්වල පෙන්නකොට මේ න්‍යාය හතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතිත්ව කම්මං කරෝති කායේන වාචාය මනස හතර ධර්මතාවයක් වෙනවා. චේතනාව කර්මයයි. මොකටද? සිතින්ම හිතලයි හිතන්නේ, හිතින්ම හිතලයි කියන්නේ, හිතින්ම හිතලයි කරන්නේ කියලා. එතකොට බොහෝ දුරට මේක යම් අකුසල චේතනාවක් මුල් කරගෙන සිතින්ම හිතලා වචන කතා කරලා කයින් කරනවා කියන સિદ્ધාන්තයකදී පටිච්චසමුප්පාද අංග යෙදෙන ආකාරයයි මේකේ තියෙන්නේ කියන එකයි මගේ අනුමාන හැඟීම. නමුත් ස්වාමීන් වහන්සේ තාම මම ඒක හොඳටම බලන්න ඕනේ. තව අනිත් පිටකත් එක්ක මම සංසන්දනය කර තාම ගවේෂණය කරනවා. නමුත් අටුවාවේ පෙන්වන මත දෙකම ගන්න බෑ. ගබ්බසීයකව ගන්නත් බෑ. රූප භව අරූප භව මට්ටමේ ගන්නත් බෑ. මොකද ආයතන හයේම ස්පර්ශයෙන් මේ මට්ටම ඇති වෙන්න පුළුවන් කියන කාරණාව කියන නිසා. ඊගාවට අකුසල් සිත් වලත් පෙන්වන නිසා රූප භව අරූප භවයේ අකුසල සිත් උපදින්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අනාගත කාලෙදී හොඳට තව ටිකක් බලලා උත්තර දෙන්නම් කියන කාරණාව මතක් කරනවා. මේකෙදී සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයේදී හොඳ කාරණාවක් අවධාරණය කරනවා. ඔය මං කියන කාරණාව බොහොම සහේතුක වෙන්න පටිච්චසමුපාදේ සම්ප්‍රයුක්තය කියන්නේ යෙදිලා පවතිනවා. අවිද්‍යාව හා සම්ප්‍රයුක්තයි සංකාරය. අවිද්‍යාව සංකාරයක යෙදිලා, සංකාරය විඥානයක යෙදිලා, විඥානේ නාම රූපයක යෙදිලා, නාම රූප සලආයතනයක යෙදිලා වෙන් වෙන්නේ නැහැ. එක චිත්තක්ෂණය නෙමෙයි, එක එක සිද්ධියෙන් සිද්ධිය ගටිතව තියෙන්නේ. තණ්හාව උපාදානයක යෙදිලා, උපාදානයේ භවයක යෙදිලා. භවපච්චය ජාති කියන එක සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් පෙන්වන්නේ නැහැ. එතනින් අතහැරන භවය දක්වා විතරයි. අවිද්‍යාව ඉඳලා භවය දක්වාම සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය සම්පූර්ණව පෙන්වනවා. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේදී අවිද්‍යාව නිසා සංකාරය, සංකාර නිසා අවිද්‍යාව. අඤ්ඤමඤ්ඤයි. ඊට පස්සේ සංකාර නිසා විඥානේ, විඥාන නිසා සංකාර කියලා අඤ්ඤමඤ්ඤයි. එහෙම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් වෙන්නනවා. ඒ කුමක් නිසාද? අවිද්‍යාව කියන ධර්මතාවය නියෝජනය වෙන හැම අංගයක් නිසාම. අපි කියමු අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාරය උපදිනවා. ඊට පස්සේ සංඛාරය කියන එක අවිද්‍යාවට ගෝචරයි. සංඛාරය ඇතිවීමත් නැතිවීමත් නැති කරන මග නොදන්නාකම නිසා සංඛාරය ඇති වෙනවා. ඊට පස්සේ විඥානයත් විඥානයේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නාකම නිසා සංඛාරය ඇති වෙනවා.
නාම රූපයන් ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා සංඛාරය ඇති වෙනවා කියලා පටිච්චසමුපාදයේ අංග 11ම අවිද්‍යාවට ආපහු ගෝචරයි 12ම පටිච්චසමුපාදයේ අංග 12ම විද්‍යාවට ගෝචර නිසා තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ওই අංග 16ක් පෙන්වන්නේ ඒ 16 පොළෙම අවිද්‍යාව නැති කරන්න පුළුවන් කින්දා එතකොට ඒ නිසා මේ හැම අංගයක්ම නැවත අඤ්ඤමඤ්ඤව ඔවුනොවුන්ට උපකාරීව කරගෙනවා අන්න ඒ වගේ අති සූක්ෂම ධර්මතාවයක් මේක පෙන්වන්නේ නමුත් යම් නිවැරදි අදහසක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ මට තව කාලයක් අවශ්‍යයි කියලා තේරෙනවා කුමක් නිසාද ඇත්තටම මට අද ගන්න කිසිම තැනක් නැහැ ඉතින් මම යමක් ඉදිරිපත් කරනවා නම් ඒක සහේතුකවම ඉදිරිපත් කට යුතුයි පිටකේ මෙන්න මේ තැන්වල තියෙනවා මේ කාරණා තියෙනවා කියලා අටුවාව බැලුවාම අටුවාවේ තියෙන මතය ඒ තරම්ම ප්‍රඥා ගෝචර නැහැ අනිත් පැති වලට තිබහම පරස්පරයි. ඉතින් ඒ නිසා ඒක බැහැර කරන්නත් බෑ. යමක් බැහැර කරනවා නම් ඒක සහේතුක වෙන්න ඕනේ යමක් නිවැරදි නම් ඒක සහේතුක වෙන්න ඕනේ ඒකට පෞද්ගලික අදහස් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මට. ස්වාමීන් වහන්සේට පුළුවන් ඕනද? නමුත් කියන අදහස කොච්චර නිවැරදිද කියන එක පිටකයේ තුලින් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඉතින් ඒ නිසා සමා වෙන්න මේකේ දැනට මම ඔය අදහස් ටික කිව්වට මේකේ තව මේක පිරිසිදු කටයුතු පැතිකඩක් තියෙනවා කියන එක මතක් කරගන්න. ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ මාර්ගයේ මාර්ගස්ත පලස්ත පෙන්වන්නේ කෙසේද කරුණාකර පහදා දෙන්න සත්‍යානුලෝමික ඥානයෙන් ලැබූ පමණකින් සතර අපායෙන් නිදහස් වේද ඇත්තටම මාර්ගයේ මාර්ගස්ත පලස්ත කියලා මේක ගත්තාම අපි යෝක ශාසනාලෝම වචනයෙන් ගන්නවා නම් මග්ගාරම්මන මග්ග හේතුක කියන තැනින් ගත යුතුයි. එහෙමනම් ඒ කියන්නේ මාර්ගය අරමුණු කරගත්ත කෙනෙක් ඉන්නවා මාර්ගයේ වඩන කෙනෙක් ඉන්නවා ඵලයටපත් වෙන කෙනෙක් ඉන්නවා. එතනදී ඇත්තටම මාර්ගයේ සහ ඵලයේ චූටි වෙනසයි තියෙන්නේ. මාර්ගයේ සහ ඵලයේ තියෙන්නේ ප්‍රයෝග පටිපස්සද්දී ඥානම් ඵලේ ඥානම්. උත්සාහය සංසිද්ධීම විතරයි. අපි මතක කළොත් අනඤ්ඤාත අඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියන එක සෝවා මාර්ගසිතක ඇති වෙන ඉන්ද්‍රියක්. නොදන්නාදී දැනගන්නෙමි යන යෙදෙන ප්‍රඥාව. අපි මෙහෙම කිව්වොත් මම කියනවා මේ ලෝකේ යම්තා රූප තියෙන සතර මහා ධාතු සහ උපාදාය රූපයි. ඔක තමයි ඇත්ත. ඒිට මෙහා රූපවල මිනිස්සු පුද්ගලයෝ සත්‍යෝ යෙදෙනවා නම් ඒක තමයි කෙලෙසේ. ඔය මිනිස් රූපවල මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත ඇති හැටි දැකලා සත්ත්ව පුද්ගල දේවල් කාරණා වලින් මනස මිදුනොත් ඒ මිදීම නිසා මේ දුක් නිරුද්ධ වෙනවා කියලා මම කිව්වොත් ඔය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන හතර කැටි කරලා මම කිව්වොත් ඔක දැනගන්නවා ඔය දැනගන්න එකට තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ ඊට පස්සේ තියෙන කෘත්‍යයක් නැත්තම් කරන්න ඒ සඳහා අපි යමක් කරනවා කියන්නේ ආනාපාන සතිය හෝ වඩනවා බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කුමනෝ සමත කමතහනක් වඩ
මේ රූපයක තියෙන ඇත්ත බල සිතේ තියෙන ගතිය අඩු කරගන්න උත්සාහවත් වෙනවා. නමුත් Tamante චුට්ටක්වත් පේන්නේ නැහැ. දන්නේ නැහැ. කල්යාණ මිත්‍රයස්ව සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රුතමේ ඥානයක් තියෙන අනුමාන ඥානයක් විතරයි තියෙන්නේ. නමුත් Taman දන්නේ නැහැ. Taman දකින්නේ නැහැ. විශ්වාසයක් විතර මේක ඇත්ත වෙන්නේ නැති කියලා. මෙහෙම කරන කාලයට කියනවා මග්ගා රම්මන කියලා. ඊට පස්සේ යම් දවසක් තියෙන ඇත්තටම සතර මහා ධාතු සහ උපාදාය රූප තමයි තියෙන චිත්‍ර ටිකක් තමයි තියෙන්නේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ තමන්ගේ මනස තුල ඇතින පුද්ගලයාගේ මනස තුල ඇතින සංකප්පයයි රාගයයි දෙකටයි කාම කියන්නේ නැත්තම් කෙලෙසි කියන්නේ. මේක දුරු වෙච්ච දවසට මේ දුකෙන් නිදහස් වෙනවා කියලා Nirodha තමන්ට පේනවා. දැන් දුකත් පේනවා. මේ මහ භූත සහ උපාදාය රූප මේ ස්කන්ධ ටිකේ ඇත්ත වහගෙන තමන්ගේ මනසේ පතිත වෙලා තියෙන ගතිය තියෙන තාක් දුක් විඳින්න වෙනවා. ස්කන්ධ ටිකේ ඇත්ත විවර වෙන්න මනස මේ ගතිය නැති වෙච්ච දවසට අද මේ තමන්ගේ මනසේ තියෙන ගතිය ස්කන්ධ ටිකට පතිත වීමෙන් එන දුක එන්නේ නැහැ කියන කාරණාව යම් දවසක් තියෙන තමන්ටම දකින දවසක් පෙනෙන දවසක්. එදාට එයා ඒක පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව හින්දාවත් නෙවෙයි. තව කවුරුවත් කියන හින්දා නෙමෙයි. අපිට දුක එන්නේ අපේ මනසේ ඇති වැරද්ද නිසායි. ජරා මරණ දුක් විඳින්නේ අපේ මනසේ ඇති වැරද්ද නිසායි කියන කාරණාව එයාට පෙනෙන දවසක් එනවා. අන්න එදාට කියනවා මාර්ගස්තයි කියලා. මාර්ගය උපන්නා, දර්ශනය උපන්නා, නොදන්නා දේ දැක්ගත්තා. හැබැයි තාම ඒ තුල Tamante ස්ථාවර පිහිට හිටින්න බෑ. අනවශ්‍ය දෙයක්, පරිබාහිර දෙයක් උදව් නොකර දැන් හැබැයි එයාට මේ දර්ශනයටම හිත තියලා වඩන්න පුළුවන්. මේ දර්ශනයෙම හිත තියලා කරනකොට යම් දවසක තියෙනවා උත්සාහයෙන් තොරව හැම රූපයකම ඇත්ත මෙන්න මේක නේද කියන කාරණාව පෙනෙනවා. පෙනෙනකොට ඒ පෙනීමත් එක්කම සිතේ යම් මට්ටමක කෙලෙසයක් නැත්තටම නැති වෙනවා. ඒ නැති වෙච්ච නිසා එයාගේ දුකේ නිරුද්ධ වීමත් යම් මට්ටමක් සාක්ෂාත් වෙනවා. අන්න ඒ මට්ටමට කියනවා පලස්තයි කියලා. මාර්ගයෙන් දැකපු දර්ශනයම උත්සාහය සංසිඳීම විතරයි ඵලයේ වෙන්නේ. ප්‍රයෝග පටිපස්සද්ධිය ඥානං කියලා ප්‍රයෝගයේ සංසිඳීම විතරයි වෙනසකට තියෙන්නේ. දර්ශනය එකමයි. ඒකයි ඉතුරු ඉඳලා අරිහත්ත්වයට දක්වම වෝදාන කියන්නේ දැකපු දර්ශනයම පිරිසුදු වෙන්නේ. අලුතෙන් දර්ශන දකින්නේ නැහැ. ඉතින් නෝක තමයි මාර්ගයේ සහ ඵලයේ වෙනස. පිරිසිඳ දකින්නවා කියන එක චුට්ටක් පහදා දෙන්න. පිරිසිඳ දැක්කා වෙන්නේ මාර්ගසිත උපන්නොත් පමණයිද? හේතුකෝපදේශය ගැන කෙටියෙන් පහදා දෙන්න. ඇත්තටම පිරිසිඳ දකින්නවා කියන්නේ ඉතුරු නැතුවම දකින්නවා කියන එක. හාත්පස දකින්නවා කියන එක. ඌදී ඌ විදිහටම දකින්නවා කියන එක. එතකොට ඥාතත්තේන ඥානම් පජානනෙත්තේන පඤ්ඤා. දැනගන්නා අර්ථේ ඥානයත් පිරිසිඳ දැනගන්නා වූ අර්ථයෙන් ප්‍රඥාවත් කියලා පෙන්නනවා. අපි කියමු සෝවාන් පුද්ගලයා සකදාගාමී කෙනා රූපය සතර මහා ධාතුයි උපාදාය රූපයි කියලා දන්නවා. හොඳට නුවණයි. නමුත් හාත්පස පිරිසිඳ දකින්නේ. ඒ කියන්නේ සමහර අරමුණු පිරිසිඳ දකිනවා, සමහර ඒවා පිරිසිඳ දකින්නේ. අනාගාමී පුද්ගලයා හොඳටම පිරිසිඳ දකිනවා. මම උපමාවක් කළොත් විත්තියක ගඩොල් වල සිමෙන්තියෙන් කළ විත්තියක චිත්‍රයක් තිබුණා.
ගඩොල් වල සිමෙන්ති වලත් කෙනෙක් නැහැ. චිත්‍රය කියන එකත් කෙනෙක් නැහැ. ඒ නිසා පුද්ගලයෙක් හෝ පුද්ගල හැඟීමක් එන්නේ නම් අපිටයි කියන එක අපිට පැහැදිලි. නමුත් ඒ උපමාවම උපමේයකින් අපේ ජීවිතය සවිඥානික රූපයකට ආදේශ කළොත් ඒක යාට පැටලෙනවා. එතනත් අර බිත්තියේ වගේම ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කෙස්ලොම් නේදත් සම්මස් වලින් නැත්තම් පටිආපෝදා තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් කළ තැනක පිහිටි වර්ණ සටහනක් මේ තියෙන්නේ කියලා කිව්වට පැහැදිලි නෑ. පැහැදිලි නෑ. නෑ මේ රූපේ කෙනෙක් වගේම යාට හැඟෙන්නේ තාම. සමහර අරමුණක් පැහැදිලි සමහර අරමුණු පැහැදිලි නෑ. ඒ කියන්නේ යා හාත්පස රූපය දකින්නේ නෑ. පිරිසිදු දකින්නේ නෑ. යම් වෙලාවක බිත්තියේ සහ බිත්තියේදී චිත්‍රය පුද්ගලයක් නෙවෙයි ඒක දකිනකොට අපි තුලයිමයි පුද්ගල සංඥාව ඇති වෙන්නේ කියලා යම්සේ අපිට චුට්ටක සැකයක් නැතුව හිතේ හැපිලා පවතීද ඒ වගේ අද අපිට සත්ව පුද්ගල භාවයක් හම්බ වෙන මේ සවිඥානික වස්තු තුලත් මහ භූත රූප සහ උපාදාය රූපයි කියන කාරණාව කිසිම සැකයකින් තොරව හැපිලා පවතිනවා. ඒ නිසා තමන් තුලයි මේ ප්‍රපංච පහළ වෙන්නේ කියන කාරණාව තේරෙනවා. ස්වාමීන් වහන්සේ බණ අහනවා නම් බණ අහන්න. ෆොටෝ ගහනවා නම් ෆොටෝ ගහන්න. ෆොටෝ ගහන්නයි බණ අහන්නයි දෙක මම කැමති නැහැ. මට සමා වෙන්න මට නැහැ ස්වාමීන් වහන්සේ බණ දහම් කියන්න පස්සේ වැඩිමල් වෙන්න පුළුවන්. මම ගොඩාක් ගෞරවයයි. හැබැයි ධර්ම ගෞරවය කියන එක ඊට වඩා ගෞරවයයි. ඒකේ මට තරහ තිරන්නේ නිලතල නැහැ නැත්තම් මම මේක යනවා. හැංගීම ස්වාමීන් වහන්සේලා නැත්තම් මට තේරුමක් නැහැ වැඩක් නැහැ. මම කැමති නැහැ ෆොටෝ එක ගහ ලියලිය මේ අමනාපේ යම් දවසක බිත්තියේ පෙනෙන රූපය විදිහටම මේ සවිඥානික වස්තු පෙනෙනවා නම් කිසිම පැටලීමක් නැත්තම් පැකිලීමක් නැත්තම් ඒකට කියනවා මොකද්ද? පිරිසිඳ දකින්නවා කියලා. රූපේ පිරිසිඳ දකින්නවා. ඒ රූපේ පිරිසිඳ දැක්කොත් මේ කාම භූමියේ කිසිම සංයෝජනයක් යට නැහැ. එයා දකින්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා. ඒ වගේම නාම ධර්ම ටික පිරිසිඳ දැක්කොත් ඕරම් භාගයේ සංයෝජන උද්දම් භාගයේ සංයෝජන ඉතුරු වෙන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් සම්මිශ්‍ර වූ ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය පෙනෙන මට්ටමට ගන්න එක. හිතීමකින් තොරවම. බිත්තිය ඇඳ චිත්‍රයක් අපිට දෙවරක් හිතන්න ඕනේ නැහැ පෙනෙනවා කෙනෙක් නැහැ. කෙනා කෙනා හැංගීම ආවත් ඒක කෙනෙක් කියලා අපි අත දාන්න යන්නෙම නැහැ. ඊට පස්සේ ඒ පිරිසිදු දැකීමේදී ඒ නුවණ එයාගේ ජීවිතේ වෙනවා නුවණින් ජීවත් කරවනවා. බිත්තියේ තියෙන චිත්‍රයක අපි ගනුදෙනු කරන්න යන්නේ නැහැ. කෙනෙක් කියලා පෙවුනොත් ගනුදෙනු කරන්න යන්නේ නැහැ. එහෙම එකක් නැහැ කියන එක අදහස හිතෙනවා. ඒ වගේ ඒ නුවණ කියන එක ජීවිතයේ වුණාම ඒක ගනුදෙනු කරන්න යන්නේ නැහැ අපි. රූප එක්ක. අන්න ඒකටයි පිරිසිදු දකින්නවා කියන්නේ. හේතුකෝපදේශය ගැන කිතියෙන් පහදා දෙන්න. ස්වාමීන් වහන්සේ ඇත්තටම මතක් කරනවා ඊගාවට මට කාල වේලා මදි මේකෙදී අපි වෙන දවසක කොහොමද යොදා ගමු. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය පරියප්තියට භාජනය වෙන නිසා පේටක කියලා කියනවා. ඒ පේටක සංවර්ණනාවට කරන උපදේශයට කියනවා පේටකෝපදේශ කියලා. ඒ පේටක සංවර්ණනාවට දෙන උපදේශයට කියනවා පේටකෝපදේශ කියලා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ බලාගන්නේ කොහොමද?
සූත්‍රයක් බලලා අර්ථ ගන්නෙ කොහොමද? ගාථාවක් බලලා අර්ථ ගන්නෙ කොහොමද? ගාථාවක චතුරාර්ය සත්‍ය හඳුනාගන්නේ කොහොමද? සූත්‍රයක චතුරාර්ය සත්‍ය හඳුනාගන්නේ කොහොමද කියන එක නිදසුන් වශයෙන් අරගෙන එක එක ගාථාවන් අරගෙන ගාථාවන් සත්‍ය වශයෙන් බෙදලා මෙන්න මේ විදිහට තිබුණොත් හඳුනගන්න මෙතන කිව්වේ මේ වචනෙන් දුක්ඛ සත්‍යය, මේ වචනෙන් කිව්වේ සමුදය සත්‍යය, මේ වචනෙන් කිව්වේ නිරෝධ සත්‍යය, මේ වචනෙන් කියන්නේ මාර්ග සත්‍යය කියලා චතුරාර්ය සත්‍ය හඳුනාගෙන ධර්ම දේශනා කරන්න උගන්වනවා. ත්‍රිපිටකයේ සූත්‍රයක් හෝ ගාථාවක් හෝ හඳුනාගත් දැක්කහම ඒකේ අර්ථ වශයෙන් චතුරාර්ය සත්‍ය උදුරලා ගන්න හැටි උගන්වනවා. ඒකයි පිටකයේ බලා ගන්න හැටි උගන්වනවා. ත්‍රිපිටකයේ බලා ගන්න දෙන උපදේශයක් ඇත්තටම. ඇත්තටම අපි මේ වගේ ග්‍රන්ථ නොබලන එකමයි අපේ මේ දේශනාවන් වල ඊගාවට තියෙන අඩුව. දැන් ඒකේ තියෙනවා 16 සහාරාවක්. දේශනා විචේ යුක්ති පදත්තානෝච ලක්කනෝ චතුබ්බියෝච ආවට්ටෝ විභක්ති පරිවර්තනෝ විවචනෝච පඤ්ඤත්ති යෝතරනෝච සෝදනෝ කියලා මේ වගේ කාරණා 16ක් තියෙයි. ඒ හැම එකකින්ම එකින් එක වෙන දේශනාවක් ගත්තාම දේශනාවක අන්තර්ගතය මොනවද? මොනව අන්තර්ගත විය යුතුද? කොහොමද මේ දේශනාව? ඊට පස්සේ විචේ යම් ධර්මයක අර්ථය සෙවිය යුත්තේ කෙසේද? කොහොමද? කියලා මෙන්න මේ වගේ පිටකයේ බලා ගන්න හැටි උගන්වනවා. ඒකේ ප්‍රධාන වශයෙන් ආර්ය සත්‍ය ප්‍රකාශන භූමිය කියලා ටිකක් තියෙනවා. ඒ ආර්ය සත්‍ය ප්‍රකාශන භූමියේම තියෙන්නේ සම්පූර්ණම පිටකයේ පරිශීලනය කරන්න කලින් චතුරාර්ය සත්‍ය ගැන පූර්ණ අවබෝධයක් දැනුමක් ලබා දෙනවා. ශ්‍රාවකානං සම්මා දිට්ඨි ද්වේ හේතුව ද්වේ පච්චයෝ කියලා මහන් ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස හේතු දෙකයි ප්‍රත්‍ය දෙකයි. පරස්තෝ ගෝසෝච යෝනිසෝ මනසිකාරෝ කියන තැනින් ආරම්භ කරනවා. චතුරාර්ය සත්‍ය ඝටිත වූ ධර්මයන් අහන්න අහපු දෙයට අනුව ඊට පස්සේ හිතන්න කියලා හුරු කළා පෙන්නලා චතුරාර්ය සත්‍ය ඝටිත වූ ධර්මය කියන්නේ මොකක්ද කියන මාතෘකාවට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය ඝටිත වූ ධර්මය කියන්නේ කියන මාතෘකාව ඔස්සේ මහ විශාල වශයෙන් බෙදනවා. සමහර සූත්‍ර හෝ ගාථා තියෙන්න පුළුවන් දුක්ඛ සත්‍ය විතරක් කියන. සමහර ඒවා තියෙන්න පුළුවන් සමුදය සත්‍ය විතරක් පෙන්වන. සමහර ඒවා තියෙන්න පුළුවන් නිරෝධ සත්‍ය විතරක් පෙන්වන. සමහර ඒවා තියෙන්න පුළුවන් මාර්ග සත්‍ය විතරක් පෙන්වන. සමහර ගාථා දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි තියෙන්න පුළුවන්. දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි තියෙන්න පුළුවන්. දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි තියෙන්න පුළුවන්. සමුදයයි දුක්ඛ සත්‍යයි සමුදයයි නිරෝධ සත්‍යයි සමුදයයි මාර්ග සත්‍යයි තියෙන්න පුළුවන්. නිරෝධ සත්‍යයි දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි සමුදය සත්‍යයි තියෙන්න පුළුවන්. මාර්ග සත්‍යයි දුක්ඛ සත්‍යයි මේ විදිහට ඊට පස්සේ සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන තුනම තියෙන්න පුළුවන්. හතරම තියෙන්න පුළුවන්. මේ විදිහට එක ලක්ෂණ අරගෙන ඒවට සූත්‍රات අරගෙන පෙන්නනවා. ස්වාමීන් වහන්සේ බලන්න අපි උපමාවක් කළොත් අපි කියමු ගන්නවා සබ්බ පාපස්ස ආකරණං කුසලස්ස උපසම්පද සාචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියන ගාථාව ගන්නවා. අරගෙන පෙන්නනවා මෙතන සත්‍ය කීයක් තියෙනවද කියලා අහනවා. සබ්බ පාපස්ස ආකරණං සියලු පව් නොකිරීම අයන් සමුදය සත්‍යය. මේ සමුදය සත්‍යයි කියලා පෙන්නනවා. සමුදය සත්‍යයේ ඵලය දුක. ආධ්‍යාරයෙන් දුක පෙන්විය යුතුයි. කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපනං අයම් මග්ග සත්‍යෝ සත්‍ය මේ මාර්ග සත්‍යයි. මාර්ග සත්‍යයේ ඵලය නිවන. ගාථාව තුල සත්‍ය දෙකයි සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි. සමුදය සත්‍යයේ ඵලය දුක මාර්ග සත්‍යයේ ඵලය නිවන කියලා කුළු ගන්නවලා මේ සත්‍ය දෙක හඳුනගෙන ඊතුරු සත්‍ය දෙක ආධ්‍යාරයෙන් දාලා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කට යුතුයි කියලා පෙන්නනවා. කුම්භූපමං කායමිදං විවිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේත මාරම් පඤ්ඤා උදේන ජිතං චරක්කේ අනිවේසිනෝසියා කියන ගාථාව ගන්නවා.
යම් කුම්බූපමං කායකුත් නගරූපමං සිතකුත් තියෙන මේ දුක්ඛ සත්‍යයයි. යෝදේත මාරම් පඤ්ඤා උදේන අය මග්ග සත්ව යම් ප්‍රඥා උදේ මාර්ගයට පහර දෙන්නේ කියලා ප්‍රඥාව දැකියේද මේ මාර්ග සත්‍යයයි. මෙතන සත්‍ය දෙකයි තියෙන්නේ කියලා මේ පෙන්වනවා. ඒ වගේ උපමාවල් වශයෙන් ගාථා අරගෙන සූත්‍ර අරගෙන පෙන්වනවා. ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇත්තටම වටිනවා ඒ වගේ පිටක පරිශීලනය කරන්න. සමහර විට මටත් සමහර විට කෙනෙකුට උගන්වන්න හරි පහසු එයා ඉගෙනගෙන තියෙනවා නම් ඉස්සෙල්ලා කියවලා තියෙනවා නම් පොඩි උත්සාහයක් විතරයි අල්ලලා දෙන්න ඕනේ එතකොට. නැත්තම් මුලින් ඉඳන් ඔක්කොම කියන්න ඕනේ. නමුත් තනියම ඇත්තටම ලොකු පරාසයකට යන්න පුළුවන්. වචන හුරු වෙනවා. බලන ක්‍රමය හුරු වෙනවා. එක දෙයක් විතරයි ඉක්මන් වෙන්න එපා කියන එක. ඒ කියන්නේ යම් අර්ථයක් ගන්නකොට ඉක්මන් වෙන්න එපා කියන එක. සමහර පිටකයේ තියෙන ශෛලිය ටිකක් හරි වෙනස්. දැන් මම ආධුනික කාලේ මට හරියට වැරදිලා තියෙනවා. සමහර අවස්ථාවන් තියෙයි අපි කියමු කුසල ධර්මයන් කියන්නේ මොකක්ද කියලා අහුවාම හොරකම් කිරීම, සත්තු මැරීම, කාමයේ වර්ධ හැසිරීම කියනවා මට හිතෙනවා අයියෝ මේක මුද්‍රණ දෝෂයක්. නැත්තම් වැරදිලා සම්පූර්ණ වැරදි. මං ඉතින් කපනවා ඒවා පෑනේ. ඒ කුසල් කියන්නේ මොකද්ද? හොරකම් කිරීම, සත්තු මැරීම කියලා තියෙනවා මං කපනවා ඉතින් ඔක්කොම. යටින් තියෙනවා යන මේන් වැලක්මයි කියලා පොඩි වචනකින් තියෙන්නේ. එතකොට මම මේවා කපලත් ඉවරයි. ඉතින් ඒ වගේ ඉක්මන් වෙන්න එපා. සමහරවිට ඒ වාක්‍ය හෝ ඒ ඡේදය හෝ ඉවර වෙනකම්ම කියන්න. කිව්වහම හොඳ අර්ථයක් ලැබෙනවා. ඊගාවට ගොඩාක් සූත්‍රයේ තියෙන හැම වචනයකම හැම කාරණාවක් මතක තබා ගන්න අවශ්‍ය නැහැ. අපි තෝරෙයිත්තක් මෙහෙම හූර්ලා අරගත්තාම කොළ ටික අතට එනවා වගේ යම් සූත්‍රයක කියාගෙන කියලා දල අර්ථය හිතට ගන්න මෙන්න මේකයි මේකෙන් කියන්නේ කියලා. ඒ ගන්න අර්ථයේ චතුරාර්ය සත්‍ය බහලන්න. වරදින්නේ චුට්ටක්වත් න්‍යාය. අන්න ඒ වගේ මාර්ග උපදේශයක් තමයි පේතක උපදේශයෙන් සකස් කරන්නේ කියන කාරණාව මතක් කරගන්න. ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේදී සතර විපල්ලාස දුර වෙන ආකාරය පහදා දෙන්න. විපල්ලාස කියලා කියන්නේ විපරිත සංඥා. විපරිත දැක්මක් තියෙනවා. අසුභේ සුභයි කියන විපල්ලාසයක් තියෙනවා. අනිච්චදේ නිච්චයි කියන විපල්ලාසයක් තියෙනවා. දුක්දේ සැපයි කියන විපල්ලාසයක් තියෙනවා. අනාත්මදේ ආත්මයි කියන විපල්ලාසයක් තියෙනවා. ඔය හතර විපල්ලාසයේ නিত্য සැප ආත්ම සුභ කියන හතර විපල්ලාසයේ තුනකින් වැඩි වෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. එතකොට විපල්ලාස 12යි. ditthi සම්පන්න පුද්ගලයාට අනිත්‍ය දේ නිට්ටයයි කියන සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, ditthi විපල්ලාසය කියන තුනම දුරුයි. අනාත්ම දේ ආත්මයි කියන සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, ditthi විපල්ලාසය කියන තුනම දුරුයි. හයක් දුරුයි. අසුභදේ සුභයි කියන සංඥා විපල්ලාසයේ, චිත්ත විපල්ලාසයේ ඉතුරුයි, ditthi විපල්ලාසයේ දුරුයි. දුක්දේ සැපයි කියන සංඥා විපල්ලාසයේ, චිත්ත විපල්ලාසයේ ඉතුරුයි, ditthi විපල්ලාසයේ දුරුයි. අසුභේ දුකේ ditthi දෙක දුරුයි. එතකොට දුරු වෙච්ච විපල්ලාස 8යි, 4ක් ඉතුරුයි.
අසුබ දේ සුබයි කියන සංඥාවයි චිත්තයයි තියෙනවා. දුක් දේ සැපයි කියන සංඥාවයි චිත්තයයි තියෙනවා. සෝවාන් පුද්ගලයාට විපල්ලාස 8ක් දුරුයි. ප්‍රභේද වශයෙන් 12න් 8ක් දුරුයි 4ක් ඉතුරුයි. ඉතුරු 4 ඉහළ මාර්ගයෙන් වැඩෙනවා. දුකකී නැවත නැවත උපදිනවා පුනර්භවය පැහැදිලි කරන්න සතර අපායේ මේ ස්ලෝදීම දිස්වේද පැහැදිලි කරන දිව්‍ය ලෝකේ පැහැදිලි කරන්න සසර දුකයි නැවත නැවත උපදිනවා පුනර්භවය පැහැදිලි කරන්න. ඇත්තටම පුනර්භවය සහ ජාතිය අතර වෙනසක් තියෙනවා. පුනර්භවය කිව්වහම නැවත නැවත භවය කියනකොට ඒක අපිට මේ ජීවිතය තුලදීම සිද්ධ වෙන සිද්ධියක්. ඔයගලන්ට ගෙදර තියෙනවා සමානද ස්වාමීන් වහන්සේලාට පන්සල තියෙනවා කියලා හිතුනොත් දැන් මෙහෙ ඉඳන් බැලුවම ඕන භවයේ තියෙනවා. ආපහු ගිහිල්ලා ආපහු ආවම ආයෙත් පුනර්භවය. එතකොට නැවත නැවත බාහිර භවය කියන එකේ හොයනවා ආපහු ඉතුරු වෙනවා ආයෙත් හම් වෙනවා කියන පුනර්භවය. නැවත භවය කියන එක මේ ස්පර්ශ ආයතන 6 හරහාම භවය කියන එක වෙන්න පුළුවන්. භවය කියන එක තියෙනවා. භවපච්චය ජාති කියන එක ප්‍රතිසන්දි වශයෙන් පවතින සිද්ධියක්. පුනර්භවය කියනකොට නැවත භවය කියන සිද්ධිය මේ ස්පර්ශ ආයතන 6 හරහා මේ ජීවිතේදීම වෙන්න පුළුවන්. පුනර්භව කියන කාරණා අපි පෙන්නන තණ්හා උපාදාන භව කියලා මේ ජීවිතේදී භවයක් ගැන අපි කතා කරන්නේ. ඒ භවයේ නැවත සකස් වීම නැවත භවයට පැමිණීම පුනර්භවය. ස්වාමීන් වහන්සේලා කෙනෙකු හම්බෙන්න යනවා ආයෙ එනවා ආයෙ හම්බෙන්න යනවා ආයෙ පන්සලට එනවා ආයෙ එනවා මේක කොච්චරවත් කරන්න පුළුවන් එක නැවත භවයට පැමිණෙනවා. ඊට පස්සේ භවපච්චය ජාති භවය නිසාම ජාති කියන එකක් වෙනවා. නිසා පුනර්භවය සතර අපායේ මේ මිනිස් ලෝදීම දිස් වේද. ඒ මොකද එහෙම අහන්නේ දන්නේ. සතර අපාය කියන්නේ പ്രേත අසුර නිරි තිරිසන්. සතර අපායෙන් තිරිසන් ලෝකේ නම් පෙනේ. ඒ මේකේ බොහොම ගැඹුරු සිද්ධියක් ස්වාමීන් වහන්සේ. මිනිස් ලෝකයේ තිරිසන් ලෝකේ මිනිස්සුත් නැහැ. ඒක වෙනම අපායක්. මිනිස් ලෝකේ ඉන්න තිරිසන්නු මිනිස්සුන්ට දැකලා බලලා සතුටු වෙන්න තියෙන ඔය සත්තුවත් එක වගේ. හැබැයි මිනිස් ලෝකේ තිරිසන්නු මිනිස්යන්ට හිටියට තිරිසන් ලෝකේ මිනිස්සු නැහැ. ඒ කියන්නේ කෙනාගේ ආයතන තුලින් මේ ගතිය. එයා ඒ හිතින් කිරින් හැඟීම් හැම එකක්ම තිරිසංගත කියන මට්ටමකටම ආවේනික වෙච්ච මට්ටමක් තියෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකයක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනා තුලයි ලෝකයේ. තිරිසංගත සතාට මට ලස්සන සින්දුවක් එයාට ලස්සන සින්දුවක් නෙවෙයි. මට ලස්සන රූපය එයාට ලස්සන රූපයක් නෙමෙයි. මට ලස්සන කෑම එයාට ලස්සන කෑමක් නෙමෙයි. මට මොන විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයක් හම්බුණත් එයාට හම්බෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම නොඉක්මනවමයි. ඒ හින්දා එයාගේ මට්ටම එයාගේ ආයතන වලට ගෝචර මට්ටමට කියන්නේ තිරිසන් ලෝකේ කියලා. මගේ ආයතන වලට ගෝචර මට්ටම කියන්නේ මනුස්ස ලෝකේ කියලා. මං විඳින අරමුණු වල සැපේ එයා විඳින්නේ නැහැ. එයා අරමුණු එක්ක විඳින සැප මට්ටම මං විඳින්නේ නැහැ. ඒ නිසා මේක ලෝක දෙකක්. නමුත් අපි කියමු සතර ආපායේ
තිරිසන් අපාය කියන එක නම් අපිට පේන්න ටිකක් තියෙනවයි කියලාවත් හිතමුකෝ. නමුත් තිරිසන්නුන්ට නම් මිනිස්සු පේන්නේ නැමයි. ඒක තියෙන්නේ නැමයි. නමුත් අසුර ලෝකය, പ്രേත ලෝකය, නිරය ලෝකය කියන එක මේ මනුස්ස ලෝකෙට ආදේශ කරන්න බෑ. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි සසර දුකයි කියන මේ කාරණාව කියන්නේ මනුස්ස ලෝකය තුල තියෙන දුකින්ද නෙවෙයි. ස්වාමීන් වහන්සේ යම්කිසි කෙනෙක් මව් කුසකින් බිහි වෙච්ච දවසේ ඉඳලා අතපය හතරම වළංගු නැතුව තමන්ගේ මල මුත්‍රා ගොඩේම ඉඳලා අවුරුදු 100ක් ජීවත් වෙලා මැරිලා ගියොත් ඒ දෙයා ඉන්නේ සුගතියක. සුගති කියලා කියන්නේ ඒ දුක අපායේ තියෙන දුකට සාපේක්ෂව දුකක් යන ගණයට යන්නේ. මම අර සරකාණි සූත්‍රයේ අම්බසක්කර සූත්‍රය එහෙම කියලා තියෙනවා. සරකාණි අම්බසක්කර සූත්‍රයේ උලොව්ඩ ඉන්න කෙනාගේ ඒ විඳින දුක පෙන්නනවා දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ කියලා අපායේ දුකට සාපේක්ෂව. අපාය කියන දුක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය වගේ සූත්‍රවල. ඒ වගේම ජාතක කතා රාශියක් tie නම් පොඩ්ඩක් මතක මදි. නමුත් මේ දේවල් වලින් කියන දේ බොරුවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේව සූත්‍රයේදී අප වෙනවා. මහන්නේ ගෙවල් දෙකක් මැද්දේ ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාට මේ ගෙදරට යම් කෙනෙක් එනවා නම් හෝ ගෙදරින් පිට වෙනවා නම් ඔබම ඔබ හැසිරෙනවා නම් ඒකත් පේනවා. අනිත් ගෙදර කෙනා ගෙදරට කෙනෙක් පිටින් එනවා නම් කෙනෙක් ඇතුළට ඇතුල් වෙනවා නම් ඔබම ඔබ හැසිරෙනවා ඒකත් පේනවා. මහණනි ඒ වගේයි මම මෙලොව ඉඳන් කෙනෙක් පරලොව යනවා නම් පරලොව ඉඳන් මෙලොවට එනවා නම් ඔබම ඔබ හැසිරෙනවා ඒකත් මට පේනවා. මෙලොව ඉඳන් පරලොවට කෙනෙක් යනවා නම් පරලොව ඉඳන් මෙලොවට කෙනෙක් එනවා නම් ඒකත් මට පේනවා. මහණනි මම මේක කාගෙන්වත් අහලවත් කියනවා නෙමෙයි, කවුරුවත් මට කියනවත් නෙවෙයි. මිනිස් දැස ඉක්මූ දිවසින්ම මම දන්නා වූ දක්නා වූ දෙයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා. සපත වෙනවා මේක තමන් වහන්සේම දකින්න සිද්ධාන්තයක් කියන එකට කියලා තමයි දේවදූත සූත්‍රේ පටන් ගන්නෙ. දිව්‍ය විඳින සැපත් දිව්‍ය ලෝකේ ගැනත් ඊට පස්සේ අපායට වැටුනහම නිරිසත්ත්ව විඳින දුකත් ගැන පෙන්නනවා. ඉතින් ඒ සූත්‍රයේ බැලුවාම අපායේ තියෙන විස්තර බලා ගන්න ඔන්න ඔය නිසාමයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ සතර දුකයි කියලා. මේ අවුරුදු 50ට නෙවෙයි ස්වාමීන් වහන්සේ ජීවිතය කියලා කියන්නේ. අපි හැම දෙයක්ම තීරණය කරන්නේ හිතන්නේ මේ අවුරුදු 50ට නැත්නම් 60ට. අවුරුදු 50ක 60ක දුක නැතුව ඉන්නවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි මේ සසරේදී. අවුරුදු 50 60 කවර කතාවද දුක් කියන මාත්‍රයක්වත් නැතුව කල්ප ගණන් ඉන්න පුළුවන්. නමුත් මේ සසර එකකින් මිදෙන්නේ නැහැ. ඉතින් මේ අවුරුදු 50ක් 60ක් කොහොම හරි ටීවී එකක්, කැසට් එකක්, රේඩියෝ එකක් උයන ගයක් හදාගෙන ඒ දුක් බිඳුවක්වත් නැතුව ඉන්න බෑ. නමුත් ඉන්නවා කියන එක තුල ඇලිලා අපි රැවටිලා ඉන්නවා. දුක් කියන මාත්‍රයක්වත් නැතුව ඉන්නවා බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා කල්ප ගන්න. ඒත් ආපහු වෙනවා. ඉතින් මෙතනදී මම හැමෝටම මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 50ට ගැන විතරක් බලන්න එපා. පිටිපස්සෙන් තියෙන මෙන්න මේ වගේ හිතන්නවත් බැරි ප්‍රපාතයක්. මේ වගේ සතර පායක් තියෙන. දැන් ඒකේ පෙන්නනවා ලෝකුමු නිරය වගේ නිරයකට වැටුනහම සත්වය බත් හැලියක පැහෙන වෙලාවට පෙන දදා පැහෙන්නේ ඒ විදිහට පැහෙන්නේ කියනවා. ඒ පැහි උඩේ ඉඳන් යටට යන මනුස්ස ලෝකෙන් අවුරුදු 30000
යටින් ඉඳන් පැහි එන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ඉතින් මේවා බොරු නෙමෙයි ස්වාමීන් වහන්සේ. මේවා ඇත්තටම පෙනෙනවා. පෙනෙන්නේ මසසට නෙමෙයි ප්‍රඥාව නැමැති ඇසට. යම් කිසි කෙනෙක් අපාය නැහැ දිව්‍ය ලෝකේ නැහැ කියලා කියනවා නම් කියනවත් එක්කම බලාගන්න මෙයා මොකද්ද? ප්‍රඥාව නැමැති ඇස නැතිකමින් අන්ධයි කියලා. ඒ වචනයත් එක්ක මැනගන්න මෙයා මහා මෝඩෙක් කියලා. මේ වයර් එකේ කරන්ට් එක එනවා ස්වාමීන් වහන්සේ. පේන්නේ නොපෙනෙන නිසා නෑ කියලා. තියෙනවා නම් පේන්න එපා. ඒ හින්දා නෑ කියලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ ඇල්ලීමමයි එයාගේ විනාශයට හේතුව. ඒ වගේ අපාය දිව්‍ය ලෝකේ කියන එක මසසට පෙනෙන්නේ නැහැ. නොපෙනුණු පමණකින් නැහැ කියලා දෘෂ්ටියෙන් ඇල්ලුවොත් ඒකම එයාගේ විනාශය. ස්වාමීන් වහන්සේ මං කිව්වොත් ලබුනෝරුව කියලා ආරණ්‍යයක් තියෙනවා ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේලා වටපිට බලලා මෙතන ඉඳලා දැන් මේ නුවර ඉන්නේ මෙතන ඉඳලා වටපිට බලලා කෝ නෑනේ පේන්න දෙපෑ තියෙනවා නම් පේන්න දෙපෑ ඒ හින්දා පේන්න නැති හින්දා බොරු ඔය කියන්නේ කියලා කිව්වොත් හරියද? ලබුනෝරුව කියලා එකක් තියෙනවා ආරණ්‍යයක් තියෙනවා ඒක තියෙන්නේ මෙතනයි කියලා මම කියනවා. ස්වාමීන් වහන්සේලා මෙතන ඉඳන් වටපිට බලලා ලබුනෝරුවක් තියෙනවා ආරණ්‍යයක් තියෙනවා කියලා කිව්වහම මෙතන ඉඳන් වටපිට බලනවා. බලලා කෝ තියෙනවා නම් පේන්න දෙපෑ බොරුනේ කියලා කියනවා ඒක සහේතුකද? එහෙම කියනවා නම් වටපිට බලලා තියෙනවා නම් පේන්න දෙපෑ නෑනේ. එහෙනම් බොරුනේ කියලා කියනවා නම් එපමණකම මෝඩ නැද්ද? මෝඩයි. මේ තියෙන වටපිටාව ඉඳන් බලුවට පේන්නේ නැති එක ඇත්ත. ඒක පේන්න තැනක් තියෙයි. මාර්ගයක් තියෙයි. ඒ ලබුනෝරුවක් කියලා තියෙනනම් ආරණ්‍යයක් තියෙනනම් කොහොමද දෙතෙන්ට යන්නේ කියලා අහගන්න පාර. අහගෙන යන්න ගිහිල්ලත් නොපෙනුනොත් බයින්ද බොරු කියලා. ලබුනෝරුවක් තියෙයි ආරණ්‍යයක් තියෙයි. පාරකුත් කිව්වහම මෙතින්ද වටපිට බලලා යම් කිසි කෙනෙක් නැහැ කියනවනම් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා අපායක් තියෙයි දීව ලෝකයක් තියෙයි එතෙන්ට යන පාරක් නැහැ කියලා තියලා වටපිටාව බලනකෝ එහෙනම් පේන්න බෑ මේ මනුස්ස ලෝකේ වටපිටාවට බලලා කියන්නේ නැහැ කියලා. මෙතෙන්ට නොපෙනීම පුදුමයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපාය පෙනෙන තැනක් තියෙනවා. දිව්‍ය ලෝකේ පෙනෙන තැනක් තියෙනවා. මෙන්න මේ ධානය වඩන්න. මේ සීලයක පිහිටන්න මේ සමාධිය වඩන්න මෙන්න මෙතෙන්ට එන්න. මිනිස්සස ඉක්මෝ දිවසින් දකින්න පුළුවන් කියලා දකින්න තියෙන තැනක් දකින්න පුළුවන්කමත් එතෙන්ට යන පාරක් කියලා තියෙද්දි ඉන්න තැන ඉඳගෙන වටපිට බලලා පේනකොට නැහැ කිව්වහම ඒක සහේතුකද? නෑ. ඉතින් මම සේනාසනේ තියනවා කියලා කිව්වහම මෙතන වටපිටාව බලලා නැහැ කියන කෙනයි ඒ මාර්ගය යන්නේ නැතුව මෙතන වටපිටාව බලලා නැහැ කියන කෙනයි අපාය දිව්‍ය ලෝකේ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ Taman දකින වටපිටාව ගලපලා නැහැ කියන දේ කෙනයි අතර වෙනසක් නැහැ. එකයි. අභිධර්ම පිටකේ බුද්ධ භාෂිතයක්ද කියලා අහනවා. ඒක පැහැදිලි කරන්න කියලා. බුද්ධ භාෂිතයක් නෙමෙයි වගේ දෙපෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය 84000ක් ධර්මස්කන්ධය. සූත්‍ර 21000යි විනය 21000යි අභිධර්ම 42000යි. 84000ක් ධර්මස්කන්ධයක් නැද්ද? ධර්මයෙන් භාගය නම් බුදුහාමුදුරන්ගේත් භාගයයි. සංඝයාගේත් භාගයයි එතකොට.
බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ වෙන් කරන්න බෑ. අභිධර්මයේ කියන එක අයින් කළොත් 84000න් 42000ක්ම අයින් වුණා. නවහරහදී බුදුගුණුත් 4මාරක් අයින් කරන්න වෙනවා. එතකොට ධර්මයේ ಗುಣ 6නුත් 3ක් අයින් කරන්න වෙනවා. මොන ගුණවලද අයින් කරන්නේ අපි? ස්වාමීන් වහන්සේ එක කාරණාවක් මතක් කරනවා. අපිට යමක් හිතන්න පුළුවන් වුණා කියලා චුට්ටක් පුළුවන් වුණා කියලා සියල්ල දන්න අය වගේ වෙන්න එපා කියන එකයි මතක් කරන්නේ. අපි තේරුම් ගත යුතුයි නොදන්නාකම. අභිධර්මය වැරදි කියලා කියන්න නම් මම ඒ අභිධර්මයේ පරතරට ඉගෙනගත්ත හාත්පස නුවණක් තියෙන කෙනෙක් වෙන්න වෙනවා. ඒ කියන්නේ තව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න වෙනවා මට. නමුත් මම තේරුම් ගත යුතුයි මම නිකන් කෙනෙක් කියන එක. අභිධර්ම පිටකේ නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒට මෙහා තියෙන පොතපතක්වත් අයින් කරන්නේ නැහැ නුවණක් තියෙන සත්පුරුෂයෙක්. මගේ ජීවිතය හදාගන්න අපේ ජීවිතය හදාගන්න මේක උදව් කරගන්නේ කොහොමද කියලා හොයන්න. ධර්මයේ කෙරෙහි කංකති තියනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක සංකා තියනවා කියන එක. අභිධර්මය කියලා කියන්නේ ඇත්තටම ධර්මයෙන් පැහැදිලි කරන්න නොහැකි ධර්මයට හසු නොවන ඊටම සියුම් තව පැත්තකින් ගත්තොත් මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව අධි ප්‍රඥාවට අභිධර්මය කියලා කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක් බොහෝ දේ කිව්වාවේ. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ අපිට සැක කරන්න ගොඩාක් තැන් තියෙනවනේ. ඉස්සෙල්ලා ඒව ගැන සැකකමු. එතකම් මේ පිටකේ කියන එකට ඒ කියන්නේ නගින්න හදන ඉනිමග ඉස්සෙල්ලා කඩන්න හදලා වගේ මල්හාමේ ආතා රඹුටන් ගහ කැපුවා වගේ වැඩක් අපි මේ කරන්න හදන්නේ. මනෝමෙන් වාහනයක් ගෙනල්ලා රඹුටන් විකුණලා මනෝමෙන් වාහනයක් ගෙනල්ලා වාහනේ ගන්න රඹුටන් ගහ කපනවා වගේ. නිවන් දකින්න ධර්මය හොයන්න ගිහිල්ලා ඉස්සෙල්ලාම ධර්මයයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නමුත් අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න තියෙයි. ඊට වඩා මම මතක් කරනවා ධර්මය ගැන ඉස්සෙල්ලා සංකා උපදවන්න එපා. සද්ධාවෙන්ම බහින්න දහමට කවුරුවත් කිව්වට නෙමෙයි. මම හරි කිව්වත් මම වැරදි කිව්වත් ස්වාමීන් වහන්සේගේ මින් මේක නෙවෙයි වෙන්න ඕනේ. මේ පිටක ගැන තව කෙනෙක් දකින හැටි මම මේක අධ්‍යයනය කළ යුතුයි කියන තැනකට එන්න. කාගවත් මතයක ඇඟේ කරේ එල්ලලා යන්න හදන්න එපා. මම හොයාගන්නවා මේක බුද්ධ භාෂිතයක්ද නැද්ද කියලා. මං බුද්ධ භාෂිතයක්ද නැද්ද කියලා හොයාගන්න තියෙන ලක්ෂණය මොකද්ද? ඇත්තටම බුද්ධ භාෂිතයක්ද නැද්ද කියනක හොයාගන්න තියෙන ලක්ෂණය මොකද්ද? දැන් මං කිව්වොත් බුද්ධ භාෂිතයක් කියලා ස්වාමීන් වහන්සේලා ඒක පිළිගන්නවා. මම බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා කිව්වොත් ඒක නොපිළිගන්නවා නම් හෝ පිළිගන්නවා නම් මේක අමූලික සද්ධාාවක් සහේතුක නැහැ. ඒ පිළිගැනීමත් ඒ නොපිළිගැනීමත් කියන දෙකම තුච්චයි. කවුරුත් කිව්වට පිළි අරගෙන තියෙනවා. කවුරුත් කිව්වට නොපිළි අරගෙන තියෙනවා. ඒ පිළිගැනීමත් ගර්හකට යුතුයි, ඒ නොපිළිගැනීමත් ගර්හකට යුතුයි. එහෙනම් කොහොමද මම පිළිගන්නේ? මේ ධර්මයේ කියනකොට තමන්ගේ ජීවිතයේදී කියවෙන්නේ කියලා බලන්න. නියම බුද්ධ භාෂිතයක ලක්ෂණය තමයි බුදුහාමුදුරන්ගොත් කියලා යමක් හම්බ වෙන්න බෑ. ලෝකේ කොහෙවත් හම්බ වෙන්න බෑ. මාව කියෝලා ඇති. මේ පොත බලාගෙන කියවන්නේ මගේ ජීවිතය නම් මට ඒකේ තියෙන කරුණක් ගන්න මගේ ජීවිතය ඇත්ත නම් ඒක තමයි බුද්ධ භාෂිතය. බුදුහාමුදුරු දේශනා කළේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකේ හැමදාම පැවතුණු ඇත්ත, පවතින ඇත්ත.
අපි තුලම පවතින අපි නොදකින ඇත්ත බුද්ධ භාෂිතයක් කියලා හඳුනා ගන්න තියෙන එකම දේ තමයි ඒක කියවනකොට තමන්ගේ ජීවිතයේ පවතින සැබෑම ඇත්තද කියන්නේ කියලා තමන් දකින්න බුද්ධ භාෂිතයක්. බුදුහාමුදුරන්ගත් කියලා වෙන වචන ටිකක් දකින්න එපා. අභිධර්ම පිටකයට හිත තියලා බලන්න. බුදුහාමුදුර දේශනා කරනවා චක්කුම් බික්කවේ අනිදස්සනං ඇහැ දැකලා නැහැ. අපි මහ ලොක්කුවට කෑ ගහන අපි ඇහැවත් දැකලා නැහැ කියලා බුදුහාමුදුර කියනවා. දේශනා කරනවා. බලන්න ගවේෂණය කළා ඇත්තද නැත්තද කියලා. තමන්ට තමන්ගේ ඇහැ පේනවද? ඇහැට ඇහැ බලන්න පුළුවන්ද? එහෙනම් අතීතයේදීත් පෙන්ලා තියෙයිද? එහෙනම් අනාගතයට හෝ පෙනෙයිද? නොපෙනෙනෝ නම් දැන් දන්නා වූ ඇහැ මොකක්ද? ඇත්ත දකිනකොටයි බොරුව අහුවෙන්නේ. එහෙනම් ඉන්නේ ඇහැක් ගැන දැනුමකින් බොරුවක් තුල නේද හිටගෙන ඉන්නේ කියලා. අන්න ඒ වගේ බුදුදහම හඳුනගන්න බුද්ධ භාෂිතයද නැද්ද කියලා හඳුනගන්න තියෙන හොඳම ලක්ෂණය කතා කරන දේ Taman තුළින් විද්‍යමානද කියන එක බලන්න. විද්‍යමාන නම් කවුරු කොහොමකවත් බුද්ධ භාෂිතයක් කියලා දකින්න. මොකද බුදුහාමුදුරු දේශනා කළේ බුදුරජාණන් වහන්සේකවත් වචනයක් නෙමෙයි බණ කියන බණ අහන අපේ ජීවිතවල ඇත්ත. අන්න ඒකෙන් හඳුනගන්න කියන එක මතක් කරගන්න. දස අසුභ භාවනාවේදී ලෝහිතක පිළිබඳ විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ බොහෝ දවසකින් මේ කොටස බැලුවේ නැති නිසා ටිකක් මතක මදි මට. එහෙනම් සමා වෙන්න ඕනම් ඊගව දවසේදී අහුවොත් මම මේක කියන්නම් බලලා. ඉස්සර හොඳට පාඩම් තිබුණා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. මේ නව සිවිතකයේම උදව් කරගන්න පුළුවන් ආශ්‍රව දුරු කරගන්න. මම සතිපට්ඨානේ දේශනා කළා නම් අද මතක තියාගෙන හිටියේ කමඨහන් 14ම පැහැදිලි කරනවා කියලා. නමුත් මට ඒකට කාලේ නැහැ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන කාරණාව. මම කෙටියෙන් කිව්වොත් උද්දුමාතක විනීලක විපුබ්බක වික්කිතක හත වික්කිතක කියලා තියෙනවනේ. අපි නිකන් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මිනි දාලා තිබුණා සොහොන් වල. ඒවා බලලා අසුබ නිමිත්ත අසුබ සංඥාව ගන්න පුළුවන්. නමුත් අද කාලෙදිත් අපිට පුළුවන් Taman දන්නා විදිහට ওই මැරිච්ච තැන් වල තියෙන තැන් වල නිමිත්ත අරගෙන හිතෙන් හිතන්න ටිකක් ਵਿਚාරශීලීව අපි කියමු 100% සාධාරණව කරන්න බෑ අද මේ කවටහන් ටිකට වටපිටාව නැති නිසා. නමුත් අපි කියමු අපි දන්න හඳුනන කෙනෙක් උපමාවක් හැටියට නරුණා කියලා. ඒ මිනිහ ඉදිමිලා නිලුලා තියෙද්දිත් එයාට බලන්න පුළුවන් මගේ හිතේ තියෙන ඇත්තටම මේ වගේ ප්‍රියමනාප මිනිසෙක්. දැන් තාත්තන මේ රූපේ දැන් ඉදිමිලා නිලුලා පුපුරලා ගිහලා ඒත් මට තාත්තගේ රූපේ එහෙමමයි. දැන් මේකේ ඉදිමිලා පුපුරලා සරව ගලලා ඒත් මට තාත්තා එහෙමමයි. එතකොට මේකේ මස්තික දිය වෙලා හන්නහරින් බැඳිලා ඒ තාත්තා එහෙම මේ විදිහට මේ කය දිහා බලාගෙන තමන්ගේ මනසේ තියෙන නිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. ඇත්තටම තියෙන්නේ ඒකට නෙමෙයි. අර රූපය දිහා බල තමන්ගේ කයට ආදේශ කර මේ කයේ විරාගී බව සඳහා තමන් කියන මේ කයේ ආත්ම සංඥාව බැසගෙනමයි තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා කියන තැන් වල රූපේ බැසගෙනමයි තියෙන්නේ. මේ කය මුල් කරගෙන පවතින ජීවිත ආසාව නන්දි රාගයේ ගෙවා ගන්න ඉතාමත් පහසුයි මනෝමයෙන් හිතනවට වඩා ඇහින් යමක් දැකලා සාක්ෂි කොට තබාගෙන කරන එක.
ඉතින් මිනියක් දිහා අනුක්‍රමයෙන් බලලා ගත්ත නිමිත්ත තමන්ගේ මේ කයට ආදේශ කර කර බලනකොට මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි, මේක රූපේ හැටි, මේක රූපේ, ඒ රූපය මම මගේ කියන හැඟීමෙන් බහලපු නිසා නේද මේක මම කියලා පෙනෙන්නේ කියලා වැරද්ද ඔප්පු කරගන්න රූපේ සැබෑ ස්වභාවය දැකලා ඉක්මනට කලකිරෙන්න ලොකු උපකාරයක්. ඉතින් ඒක අද දවසේදී අපිට කමටහනක් වශයෙන් ගන්න තියෙන ඉඩ අඩුයි, මිනි තෙන් වල නැති නිසා කියන කාරණාවත් මතක් කරනවා. නමුත් ඒ වෙනුවට දැකපු විපරිත වෙච්ච මිනියක් වගේ දැක්කහම විශේෂයෙන්ම අසුභ භාවනාව කරන යෝගියාගේ ප්‍රධාන ලක්ෂණයක් හැටියට පෙන්නනවා අසුභ නිමිත්තක් දැක්කුත් කවදාවත් අහක බලාගෙන යන්නේ නැහැ කියන එක. අපි ටක් ගාලා අපිරිය වෙලා අහක බලා ගන්නවනේ. එක්ක කෙලක් ගහලා අහකට යනවා. නමුත් නිවන් දැකීමේ අදහසක් තියෙන යෝගියෙකුට කදිම නිදහනක් කියනවා. අසුචි ටිකක් හෝ වමනේ ටිකක් හෝ මොනවා හරි අසුභ නිමිත්ත දැකපු හැටිය ඇස් දැල්වල හොඳට මේකේ නිමිත්ත ගන්නවා කියනවා. ඒක එකපාරට අහක බලන්නේ අහකට යන්නේ හිත මොන විදිහටවත් ඒකේ සැසඳෙන්නේ නැහැ. හිත බලන්න පස්සටම අදින ගතිය, ප්‍රතික්ෂේප කරන ගතිය, ඒකේ හොඳට නිමිත්ත අරගෙන රාගාදී අරමුණක් ඇති වෙනකොටම අර නිමිත්ත එහෙම ඔසවලා ඒ කයට තියෙනවා. මේ කය මෙහෙම තිබුණාට මේක ඇතුලේ තියෙන්නේ මේවා නේද කියලා. එහෙම නැතුව මේ රූපේ කේස්ලොම් නියදත් හම්මස් නේද කියලා බැලුවට රාගෙ නැති වෙන්නේ ඒවත් හොඳයි කියලා හිතේ. නමුත් අර වගේ නිමිත්තක් ආදේශ කළා සැරව වැක්කිරිච්ච කබ ගලන හොටු ගලන කුණු කෙල පෙරෙන හොරි කුස්ත හැදිච්ච නැත්තම් අසුචි ගොඩක් වමනේ ගොඩක් වගේ තරක නිමිති අරගත්තාම හොඳට දැඩි රාගීන් අරමුණක් එනකොට ඒ මට්ටමේම නිමිත්තක් ඕනේ. අරගෙන මේ අර ඉස්සෙල්ලා මේ රාගාදී අරමුණ උපදිනවත් එක්කම ඒක තුලම හිත තබාගෙන ඒක තුලම කෙසලොම් බලන්න යන්න එපා. උපරිම රාගී බව වැඩි වෙයි. සිහි වෙනවත් එක්කම ටග්ගල ශනිකව ගෙනියන්න අසුබ නිමිත්තට. ටග්ගල අර දැකපු නිමිත්ත මතක් කරගත්තා. ඒක හිතෙන්ම ඔසවලා අරගෙන මේ කයට ආදේශ කළා. මේ සම්පූර්ණම මේ හිත පැත්ත නැඹුරු වෙච්ච සිත අනිත් පැත්තටම හැරෙනවා. අන්න ඒකයි ධර්මයේ පෙන්වන උපාය. මේ අසුභ භාවනාවෙන් කරන්නේත් ඒක. ඒ නිසා එහෙම නැතුව අසුභේ බලන්න කියලාවත් ඒ රාගය ඇති වෙච්ච අරමුණේ නම් හැසිරෙන්න එපා. අසුභේ නම් පෙනෙන්නේ ඒක ඊට වඩා අපහසුකාරී මානසික මට්ටමක් ඇති වෙයි. අරකයි තියෙන උපාය අර පිළිකුල් සංඥාව පිළිකුල් නිමිත්ත අරගෙන ඒ පැත්තට ආදේශ කරන්න. අමාරු පේට කෝසේ බලන හැටි කරුණාවෙන් අර්ථ බලන හැටි මෙසීම් සේදීම් වියලීම් නෙවීම් ගන්තිය මේ තෝරා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ විනය ගැන පැහැදිලි කරන ස්වාමීන් වහන්සේගේ දේශනා ටික හෙට තියෙනවා. මේ ප්‍රශ්න ටික ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන්න කියලා මතක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධව පැහැදිලි කරලා දෙයි. ටිකක් අමාරු ගතියකුත් මම ප්‍රශ්න ටික ඉවරයි. අද දවසේ වැඩසටහන අවසන් කරන්න. ඔසවට මතක් කරනවා මේ දේශනාව කරද්දී මොනම ආකාරයක හෝ මගේ හිත කය වචන යන තුන්දරියම් වරදක් වුණා නම් 10000 වාරයක් මට සමා වෙන්න කියලා බගයපත් මුලින්ම ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා මේ බුද්ධ ශාසනය අවුරුදු දහස් ගාණක් ලෝකෙ තුල පවත්වන්න ගිහි අය උපකාර කරන ගිහි අයගේ උපකාර ලැබමින්
මහා සංඝරත්නය ලෝකෙ තුල මේ ධර්මය පවත්වන්න බොහෝ මහන්සි වුණා. බොහෝම වගකීමෙන් අපි ගාවට මේ ධර්මය ගෙනත් දුන්නා. අපේ වගකීමක් ස්වාමීන් වහන්සේ මේ ධර්මය රැකගෙන නිර්මලව තබාගෙන අපිත් ඊතර වෙලා අපිත් දුකෙන් මිදලා අහිංසක ලෝකයට දුකෙන් මිදෙන මාවත ලෝකෙ තුල පවත්වන්න කටයුතු කිරීම අපේ වගකීමක්. ඒක ශාසන වගකීමක්, අපේ යුතුයකමක් හැටියට හිතට අරගෙන ජීවිතවල යම් අඩුපාඩු තිබුණා නම් ඒව හදාගෙන ශාසනයට උපකාරී පරිසරයක් හදාගෙන බුද්ධ ශාසනය මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න හැම දිනා වහන්සේම එක්සිටට උත්සාහවත් වන්න කියන එක මතක් කරනවා. ඒක මට කරන දෙයක් නෙවෙයි. මේ ජන සමාජයට කරන උපකාරයකටත් වඩා බුද්ධ පූජාවක්, බුද්ධ උපස්ථානයක් ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරන්ට ආදරේ නම් බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තු එක මොහොතක් හරි ඉෂ්ට කළ දෙන්න දායක වෙන්න ස්වාමීන් වහන්සේලාට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ඒ පිනම ඇති මේ සංසාර දුකින් අපිට ඈතර වෙන්න. අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා බුද්ධ ශාසනේ මෙච්චර දුර ඇවිල්ලා අපි මේ ශාසනේට ආවේ පින් ඇති හින්දා. මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න හදන්න එපා ස්වාමීන් වහන්සේ. මේ ශාසනයේ අන්තිම පුරුෂයා නොවෙමු අපි. අපි මේ ශාසනය තව මොහොතක් හරි ජීවත් කරන්න උත්සාහවත් වෙමු. මට කරන්න පුළුවන් හැම දෙයක්ම උපකාරයක්ම පුළුවන් විදිහට මම කරනවා. ඒ වගේම හැඟීමක්, වගකීමෙන් යුතු හැඟීමක් ශාසනය ගැන ඇති කරගන්න. ශාසනයෙන් යැපෙන්නේ නැතුව, ශාසනයෙන් ජීවත් වෙන්නේ නැතුව, ශාසනය යපවන්නේ, ශාසනය ජීවත් කරවන්නේ මං කොහොමද කියන අදහසක් ඇති කරගන්න. ඒ සිතම ස්වාමීන් වහන්සේලා සුවපත් කරයි, ජීවත් කරයි. මේ ටික මතක් කරමින් මගේ අද දවසේ වැඩසටහන මම අවසන් කරනවා. මේ කාලය තුල යම් වරදක් වුණා නම් සමා වෙන්න කියලා නැවතත් මතක් කරනවා. අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් බණ දහම් අහලා හැකියපමණ දහම් කරුණු දේශනා කළා. යම්තා කුසලයක් සිද්ධ වුණා නම් මේ සියලුම කුසලයන් ඉස්සෙල්ලාම අනුමෝදන් කරනවා. මේ වැඩසටහන පවත්වන්න ස්වාමීන් වහන්සේලාට ශාසන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. මේ දහම් කටයුතු සිද්ධ කරගන්න උදව් වෙච්ච අපේ මේ විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ, ඊට උදව් උපකාරී වෙච්ච මහා සංඝරත්නයේ ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වෙත්වා. කරන කින ශාසන මාමක කටයුතු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වන සෙනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි සියලු දෙනාම අද දවසේදී සිද්ධ කරගත්තා මේ සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් පින්වතුනුත් මේ විහාරස්ථානයේ අධිග්‍රහිත වූ ශාසන මාම් ක්‍රිෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සිරු වඩා වර්ධනය කරගනිමින් දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින්
උතුම් නිවන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ සිළු දෙනා කෙරෙහිම නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සියම්පදං. එවැගේම අද දවසේදී අපි සියලු දෙනා වහන්සේම එකතු වෙලා සිද්ධ කරගත් සියලුම කුසලයන් අපි මියගේ ඥාතින්ට අනුමෝදන් කරමු. ශාසන ඥාතිත්වයෙන් අපවත් වදාළ සියලු ශාසන ඥාති ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා. මීට දින කිහිපයකට ඉහතදී අපවත් වදාළ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ සරයි කලුගල රත්න ජෝති මහානායක මාහිම්පාණන් වහන්සේ මේ මොහොත විසිපත් කරනවා. අපගේ ගුරු දේව උත්තම ඒ කඳුබඩ හේමරත්න නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මෙහෙදුආරණ සේනාසනස්ත සංඝ පීඨුන් වහන්සේලා සියලු දෙනාම සිහිපත් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ නමින් අපවත් වදාළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිහිපත් කරනවා. අපි සියලු දෙනාගේ දායක පින්වතුන්ගේ නමින් නැසී කලුරිය කළා වූ දෙමාපිය ගුරුවර දූ දරු බන්දු මිත්‍රාදී මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරනවා. තම තමන්ද මානසික ඥාතීන් සිහිපත් කරගන්න. අපි සියලු දෙනාම සියලු ආකාරයෙන් සම්පාදනය කරගත්තා වූ මේ සීල කුසලයන් ශාසන ඥාතිත්වයේ දරණ ගිහි ඥාතිත්වයේ දරණ ඒ සියලුම දෙනාට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. දුක්ඛ ස්ථානයේ සිටින දුකින් අත මිදී සපවත් භාගයටපත් වේවා. සැපෙන් සැපයටපත් වීමෙන් ඒ සියලු දෙනාම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අද දවසේද සිව්පසයෙන් අප උපස්ථාන කළ ඒ දායක කාරකාදීන්ටත් මේ විහාරස්ථානයට නිතරම සිව්පසයෙන් අප උපස්ථාන කරන්නා වූ දායක කාරකාදීන්ටත් මේ ධර්ම විනය වැඩසටහන මෙහෙවන්නට නන්නයිරු නොයෙක් විදියට උදව් උපකාර කළා වූ සියලුම දෙනාටත් මේ සඳහා සහ සම්බන්ධ වුණා වූ අතහිත දුන්නා වූ සියලුම දෙනාටත් එන්නට නැහැකි ගෙවල් දොරවල් යම්තා පිසක් පවතින ඒ සියලුම දෙනාටත් මේ සෑම දිනකටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලපත් දුර වේවා. කරන කියන යහපත් දහස් සියල්ල සමුද්ද වේවා. සසර වසන අතුරු සාපේ පාසාදී බියකට දුක දුප්පත් අසරණ දිනු භාවයකට පත් නොවි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සිටම වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම ඔබ අප සෑම දිනාටම පාරමිතාවක්ම වේවා කියලා වන්දනා කරමු. සාදු සාදු. අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ආලෝකෝදපාදී ධර්ම විනය ප්‍රත්‍යවලෝකන වැඩසටහනෙහි අද දවසේ සිද්ධ කෙරුණේ අපේ පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ඒ ධර්ම දේශනා භාවනා සාකච්ඡා වැඩසටහන සිද්ධ වුණේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාගේ ධර්මයේ පිළිබඳව දැනුම දිනු කරන්ට අලුත් කරන්න ඒව යාවත් කාලීන කරන්න උන්වහන්සේගේ ඒ නබද සහයෝගී කැපවීම ඒ වගේම ඒ ධර්මයේ පිළිබඳව අපව ශක්තිමත් කරමින් පෝෂණය කරමින් තුන්වහන්සේ තමන් වහන්සේගේ අසනීපකම් පවා
කල්පනා කරන්නේ නැතුව ඉතින් අපේ මහා සංගරුවන අපේ ස්වාමින් වහන්සේලා පිළිබඳව තිබෙන ඒ ආදරේ කරුණාව ලිංගත භාවයේ හිතයිශී භාවයේ නිසාම ඉතින් කවදත් මේ වැඩසටහන අපේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ පුරාවටම අපේ හාමුදුරන් වහන්සේ වෙනුවෙන් තමන් වහන්සේගේ වටිනා කාලය කැප කරලා මේ කරපු උදාාරතර මහඟු ඒ ශාසනික දායාදී කාර්යය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේලා හැටියට අප ඊට සිටින්ම ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා මේ ගිහි පැවිදි හැමදෙනා වහන්සේගේම තථාගත ධර්මයේ පිළිබඳව ඒ තිබෙන ඒ ගැඹුරු දැනුම ලබා දෙමින් අප ධර්මයෙන් සනසමින් පෝෂණය කෙරෙමින් වහන්සේ ඒ ලබා දුන්නේ උතුම් වටිනා ඒ දහම් පණිවිඩයේ තිංගේ කිරිහි ශාසනයේ කිරී තිබෙන හිතයිශී භාවයේ මුල් කරගෙන ලබා දීම පිළිබඳව තව තවත් අපේ ලෝකවාසී ලංකාවාසී මහා සංඝරුවනට අපේ දායක පින්තුන්ට ඒ ධර්මයේ බෙදා හදා දෙමින් ධර්මයෙන් සැනසෙන්නට අවශ්‍ය කරන ඒ ධර්ම ඥානය ලබා දෙන්නට අපේ හාමුදුරන් වහන්සේට සඳහා බුද්ධ ආදී උතුම් තෙරුවන්ගේ අනන්ත ආනුභාවයේ බලයෙන් ප්‍රහාඳුරන් වහන්සේ නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පත් නිතෙම ලැබේවා සැලසේවා කියලා අපි කවුරුත් සාදු කියලා අපේ හාමුදුරන්ට ආශිර්වාද කරමු පුණ්‍යානුමෝදනා කරමු. මේ පූජනීය ස්වාමීන් වහන්සේ හෙට දවසේ මේ මකුලෑවි සුදස්සන හාමුදුරන් වහන්සේගේ විනය දේශනා වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඒකත් අපේ හාමුදුරන් වහන්සේලාට තාම ඵලදායී ප්‍රයෝජනවත් වැඩසටහනක් වේවි. අපේ ස්වාමීන් වහන්සේලා තුළ තිබෙන විනය පිළිබඳව ගැටලු සාකච්ඡා කරමින් කතා බහ කරමින් ඒ විනය පිළිබඳව කතිකාවතක යෙදෙන්නට අපේ හාමුදුරන් වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් වැඩසටහන අවසානයේදී විශේෂයෙන් මේ ගිහි මහත්මියකුගේ ඒ කෙටි දේශනයක් පැවැත්වෙනවා. විශේෂයෙන් ඒ අපේ ස්වාමීන් වහන්සේලාට එදිනදා ඒ කටයුතු වලදී විශේෂයෙන් මේ සිවිල් නීතිය සම්බන්ධව ඒ දැනගත යුතු කරුණු කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරමින් මේ ගිහි මහත්මියකුගේ දේශනයක් අවසානයේ පැයක පමණ කාලයක් සිදු වෙනවා. ඉන්න අනතුරු අපේ ලබනෝරු ආරණ්‍ය සේනාසනයේ මගින් ධර්ම පුස්තක පූජාවක් දහම් පූජාවක් අපේ හාමුදුරන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ස්වාමින් වහන්සේලාට පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා හෙට දවසේත් අපේ හාමුදුරන් වහන්සේලා වැඩසටහනට ඒ විදිහටම වැඩම කරන්නට ඒ වගේම වැඩසටහන සඳහා මේ ළඟපාතින් වැඩම කරපු ස්වාමින් වහන්සේලාට නැවතත් නගරයට වැඩම කරන්නට අපේ හාමුදුරන් වහන්සේලාට බස් රථයක් සෝදානම් කළ තිබෙනවා. තව සුළු වේලාවකින් ඉන්සා වහන්සේලාට මේ බස් රථයෙන් නුවර නගරයට ඔරලෝසු කනුව ළඟට යන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් හිත උදෑසනත් අපේ හාමුදුරන් වහන්සේලා මේ වැඩසටහනට වැඩම කරන හැටියට අප ඊටාම කරුණාවෙන් ආදරයෙන් වහන්සේලාට ආරාධනා කර සිටිනවා. මේ කටයුතු සඳහා සීල ආකාරයෙන් උපකාර කළ මහා සංඝරුවනටත් මේ දායක පින්තුන් හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ බලයෙන් හැම යහපතම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ කටයුතු අපි මෙතකින් අවසන් කරනවා. මේ පූජනීය ස්වාමීන් වහන්සේලාට ගිලම්පස පූජාවකුත් දැන් ගිලම්පස පිළිගැන්වීමටත් සූදානම් කළ තිබෙනවා. ඉහළ ශාලාවේද ශාලාවේ ගිලම්පස ලැහැත්ති කළ තිබෙනවා. ඉතින් අද නතර වෙන ස්වාමීන් වහන්සේලාට නීවාසික පහසුකම් විහාරස්ථානෙත් ඊයේ වැඩ වාසය කරපු ස්ථානවලත් ඒ වගේ මම හිතන්නේ උදෑසනත් ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ඉතින් නීවාසික පහසුකම් සූදානම් කළ තිබෙන ඒ වගේ අඩුවක් නැහැ. ඒ නිසා වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව අපට මතක් කරන් සිහිපත් කරන්න හැමදෙනා වහන්සේලාටම තිරුවන් සරණයි.